समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති තී. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේටද ඒ උතුම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයටද බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද යන උතුම් ත්‍රිවිධ රත්නයට අප හැම දෙනාගේම ගෞරව ආදර වන්දනාව වේවා නමස්කාරය වේවා සාදු සාදු සාදු. සදැහැති කාරුණික පින්තුනි, ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ තවත් අසිරිමත් දම් දෙසුමක් සමගින් ඔබ මෙසේ ඒකාත්මික වෙනවා. ඉතින් අද දවසේදී ඔබට ඊ타ත්ම අර්ථාන්විත ධර්මකාරණා රාශියක් ස්වාමින් වහන්සේ විසින් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙතෙන් සිට ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ තුලින් ඔබේ සිත නිවා ගන්නා හැටියට අපි ආරාධනා කරනවා. සදහැවතුනි, අද ඔබව දැනුවත් කරන්නේ මේ හිතේ තැම්පත් බවක් ඇති කරගත්තට පස්සේ තැම්පත් හිතකින් ඔබට ලැබෙන ආනිසංස පිළිබඳවයි. ඔබ හිතලා තියෙනවද මේ හිත තැම්පත් වුණොත් හොඳයි, එකඟ වුණොත් හොඳයි, අපේ හිත මේ දැන් තිබෙනවට වඩා නිරෝගී වුණොත් හොඳයි කියලා ඔබට හිතලා තිබෙනවද? එමෙ හිතලා තිබෙනවා නම් ඔබ ගොඩක් පින්වන්තයි, ගොඩක් වාසනාවන්තයි. හැම දෙයක්ම තිබ්බත් හදාගත්ත හිතක් නැත්තම් අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෞකික භවභෝග සම්පත් ගොඩක් නැතත් හිත හැදිලා නම් ඒ ජීවිතවල අර්බුද අවමයි, ප්‍රශ්න අවමයි. කොච්චර අගහිඟකම් ආවත් ඒ අය හදාගත්ත හිතත් සමග සැනසෙල්ලේ ජීවිතේ ගෙවනවා. මම ඔබට දේශනාව ආරම්භයේදීම පාලි පාඨයක් ඉදිරිපත් කළා. සමාධි භාවනා සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පවසනවා. සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි, හිත එකඟ කරගන්න, හිත තැම්පත් කරගන්න. හිත එකඟ කරගත්තට පස්සේ, හිත තැම්පත් කරගත්තට පස්සේ හැම දෙයකම සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔබ ඉඳ හිට හෝ යම්කිසි භාවනාවක් කරන කෙනෙක්ද? අඩුම ගණනේ සතියකට වතාවක් හරි දෙනෙත් වසාගෙන කුමක් හෝ කුසල් අරමුණක් ඔබ මෙනෙහි කරනවද? එහෙමත් නැත්නම් ඔබ දෙනෙත් වසාගෙන කුසල් අරමුණක් සිහි කරපු දවසක්වත් මතක නැද්ද? හරි, කමක් නැහැ.
දුක් වෙන්නට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් දවසකට එක වතාවක් හරි කමක් නැහැ. චිත්ත සමතයක යෙදෙන්න. ඒ කියන්නේ හිත එකඟ කරගන්න අභ්‍යාසයක යෙදෙන්න ඔබේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වනට වඩා ලොකු දියුණුවක් අත්පත් කරගන්නට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද අවුල් වෙච්ච හිතකින් කතා කරන හැම වචනයක්ම අවුල්. අවුල් වෙච්ච හිතින් කරන හැම ක්‍රියාවක්ම අවුල්. අවුල් වෙච්ච හිතකට නැවත නැවත එන්නේ අවුල් වෙච්ච සිතිවිලිමයි. එහෙනම් හිත තැම්පත් කර ගැනීම කොච්චර වැදගත්ද කියන එක ඔබට මේ ප්‍රකාශයෙන්ම තේරුම් ගන්නට ඕනේ. හිත අවුල් වුණාට පස්සේ කතා කරන වචන අවුල් වෙනවා. කරන කටයුතු අවුල් වෙනවා. යලි යලි හිතට එන අදහස් පවා අවුලෙන් අවුලටපත් වෙන දේවල්මයි හිතට එන්නේ. එතකොට හිත තැම්පත් වුණාට පස්සේ කැඩිච්ච වචන මේ මුවින් පිට වෙන්නේ නැහැ. එතකොට අවුල් සහගත දේවල් ඔබ කරන්නට කල්පනා කරන්නේ. ඔබේ මානසික ඇතුළාන්තය නිරවුල් එකක් බවට පත් වෙනවා. ඔබට මම අද අලුත් වචනයක් කියලා දෙනවා. ඒක තමයි inner peace. inner peace කියන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය අභ්‍යන්තර සාමය. කුමන අභ්‍යන්තරයක්ද? ඔබේ ජීවිත අභ්‍යන්තරය තුල ඇති කරගන්න සාමකාමී භව තමයි inner peace කියන වචනයෙන් හඳුන්වන්නේ. මෙම වචනය බටහිර ලෝකයේ හරි ප්‍රකට ප්‍රසිද්ධ වචනයක් බවට පත් වෙමින් පවතිනවා. තවත් වචනයක් තිබෙනවා mindfulness කියලා. ඉන් අදහස් කරන්නේ සිහි කල්පනාව කියන එකයි. ඉතින් මේ විදිහට ඔබේ ජීවිතයේ ඇතුළාන්ත සාමය, අභ්‍යන්තරික සාමය ඇති කර ගැනීමේදී ඔබට භාවනාවක් ප්‍රගුණ කරගන්න එක නම් ගොඩක්ම වටිනවා. ඇතැම් අය මේ භාවනාව කියන වචනෙට බය වෙනවා. මේක අපිට කරන්න පුළුවන්ද? මේක අපිට කරන්න බෑ නේද? මේක අපිට කරන්න විවේකයක් තියෙනවද? අපි ගිහි අය නේද? අපිට පින් තියෙනවද? පින් නැද්ද? වැඩේ පටන් ගන්න කලින් ඔබ නොකරන පැත්තට කල්පනා කරලත් ඉවරයි. අපි ජීවන සාර්ථකත්වයේ කරා යන ගමනේදී ජීවන සාර්ථකත්වයේ කරා යන ගමනේදී විතරක් නෙමෙයි. සිත දියුණුව කරා අරගෙන යන ගමනේදී නොකරන පැත්තට නෙමෙයි කල්පනා කරන්න ඕන. මේක මට කරගන්න පුළුවන් කොහොමද? මේක මම කරන්නේ කොහොමද? මොන වගේ උපදෙස්ද මම පිළිපැදිය යුත්තේ කියලා තමයි කල්පනා කරන්න ඕන. අවාසනාවකට බොහෝ දෙනෙක් වැඩක් පටන් ගන්න කලින්ම නිමිති බලනවා. ඒක ඔබේ ලෞකික ජීවිතයේ කටයුතු වෙන්න පුළුවන්. නිවන් අවබෝධයේ පිණිස පවතින කටයුතු වෙන්න පුළුවන්. වැඩේ පටන් ගන්න කලින්ම අත්හැරලා දානවා. වැඩේ පටන් ගන්න කලින්ම අත්හැරලා දානකොට කාටද කියන්නකෝ ජය ගන්න පුළුවන්? කිසි කෙනෙකුට ජය ගන්න බෑ. අඩුම ගානේ උත්සාහයක් හරි අරගෙන බලන එක වටිනවනේ. උත්සාහයක් හරි අරගෙන බලන්න. බොහෝ දෙනෙක් නිහඬ බව, මානසික සාමය හුරු පුරුදු කරලම නැහැ. නමුත් මේ වන විට ලෝකේ ඇතැම් රටවල් වල inner peace නම් වූ අභ්‍යන්තරික සාමය හුරු කරන්නට පටන් අරගෙන. මොකද ඒ අය ලෞකිකව, කාර්මිකව දියුණු වීමේ හිණිපෙත්ත දක්වාම ගියා. අහස සෙමින මැදුරු තැනුවා. ගොඩනැගිලි තැනුවා. අධිවේගී ගුවන් යානා, ඒ වගේම බුලට් ට්‍රේන් වගේ දේවල් නිර්මාණය කළා. නමුත් මේ අය මේ ලෞකිකත්වයේ කරා හිණිපෙත්තටම, ලෞකිකත්වයේ හිණිපෙත්තටම යන ගමනේදී මේ අයට පහසුකම් හැම එකක්ම ලැබුණා. නමුත් ඇතුළාන්ත සාමය නැති වෙලා ගියා. ඇතුළාන්ත සාමය නැති වෙලා යනකොට මේ අය මේක ගවේෂණය කළා. ඇතුළාන්ත සාමය කියන්නේ කුමක්ද? එයි මේ ඇතුළාන්තයේ කැළඹෙන්නේ. ඇතුළාන්ත සාමය ඇති කරගන්න නම්, නොකැළඹෙන හිතින් ජීවිතේ පවත්වන්න නම් අපි කුමක් හුරු පුරුදු කළ යුතුද? ඒ අය නිතැතින්ම භාවනාවට යොමු වුණා. බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වලට යොමු වුණා. එතකොට මේ අභ්‍යන්තරික සාමය
ඉබේ ඇති වෙන්නේ ප්‍රාර්ථනාවකින් ඇති වෙන්නේ. අනේ මගේ හිත එකඟ වේවා එකඟ වේවා එකඟ වේවා කියලා මේ මල් පහන් වත්තු කළාට හිතේ එකඟ බව ඇති වෙන්නේ නැහැ. හිතේ එකඟ බව ඇති කරගන්න ඔබ පුහුණුවක් ලබන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. දිනපතා මිනිත්තු 10 10 10 10 පුහුණු කරන්න ඕනේ. අවම වශයෙන් දිනපතා මිනිත්තු 10ක්වත් ඔබේ ඇතුළාන්ත සාමය ඇති කරගන්නට ඔබ කැප කරනකොට ඔබ අභ්‍යන්තරික සාමය පුහුණු කරනකොට ඔබේ ජීවිතයට කල් නොගොස්ම ඔබට ඇතුළාන්ත සාමයක් අත්දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇතැම් අයට මේ ඇතුළාන්ත සාමය අභ්‍යන්තරික සාමය ඇති කර ගැනීමේදී තියෙන ලොකුම අවුල තමයි වැඩි කතාව. කතාව වැඩි නම් හිත ඇතුලේ ඇවිස්සිල්ල වැඩි. වැඩි කතාව තමයි ඇතුළාන්ත සාමයේ හතුරා. අපි හිතන්නේ නැති එකක්. දැන් බලන්න දුරකථනයකින් වේවා. කෙනෙක් මුණ ගැහුණට පස්සේ වේවා. ඕනෑවට වඩා කතාව වැඩි නම් එකකින් අදහස් කරන ඔබේ ඇතුලේ චපලයි චංචලයි කැළඹිලා කියන එකයි. එතකොට ඇතුළාන්තයේ චපල නම් කැළඹිලා නම් චංචලයි නම් ඔබේ ජීවිතේ කරන හැම කටයුත්තක් ඔබ ඉලක්කයට කරන කෙනෙක් නෙමෙයි. හිතට එන දේ කියනවා. හිතට එන දේ කරනවා. හිතට එන දේ හිතනවා. ඔබට යහපත අයහපත හොඳ නරක කුසල් අකුසල් හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ ඇතුළාන්ත කතාව හඳුනනවා විතක්ක ਵਿਚාර කියලා. මේ විතර්ක ਵਿਚාර නමින් හඳුන්වන්නේ ඔබ ඔබත් සමග ඇතුලෙන් කතා කරනවා. යලි යලි කතා කරනවා. දීර්ඝ ලෙස කතා කරනවා. ඔබ සමග ඇතුළාන්තයෙන් කතා කරලා දීර්ඝව කතා කරලා යලි යලි කතා කරලා තමයි වචන පිට කරන්නේ. එතකොට ඇතුළාන්ත කතාව වැඩි නම් ඇතුළාන්ත කැළඹිල්ල වැඩි කියන එක මතක තියාගන්න. සමාධියක් පුරුදු කර ගැනීමේදී භාවනාවක් පුරුදු කර ගැනීමේදී මේ தත්ත්වය බොහෝ විට පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ දන්නවද මේ ඇතුළාන්ත කතාවට හේතු වෙන්නේ කුමක්ද කියලා? ඇතුළාන්ත කතාවට හේතු වෙන්නේ සංකීර්ණ සිතිවිලි රටාව. විවිධ දේවල් හිතනවා. ඒ හිතට එන දේවලුත් අවුල් සහගත දේවල්මයි හිතෙන්නේ. එතකොට සංකීර්ණව හිතන්නේ ඇයි? සංකීර්ණව හිතන්නේ ඔබේ ජීවිතයේ ඇතුළට sannivedanaya වෙන දේවල් වල තියෙන අවුලක් නිසා. දැන් බලන්න අපේ හිත ඇතුළට ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ විවිධ දේවල් sannivedanaya වෙනවා. ඇසෙන් රූප, විවිධ දේවල්. හරිද? කනෙන් විවිධ ශබ්ද. නාසය ගත්තත්, දිව ගත්තත්, කය ගත්තත් නේද? විවිධ අරමුණු අපේ හිතට කිඳා බහිනවා. සිතිවිලි රටාව සංකීර්ණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරි ලස්සන වචනයක් තියෙනවා. මහණෙනි, පුහුදුන් පුද්ගලයාට චිත්ත භාවනාවක් නැත. එකකින් අදහස් කරන්නේ කොහොමද? තෙරුවන් පිහිට කරගත්ත නැති කෙනෙකුට හිත හදාගන්න වැඩපිළිවෙලක් දන්නේ නැහැ කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ කොහොමද? හිත හදා ගැනීමමනේ. හිත හදාගන්න කැමති ඔබ හදාගත්ත හිතෙන් ලෝකේ ජය ගන්න නම් ඔබ හිත හදා ගැනීමට යොමු විය යුතුයි නේද? ඒකට ඔබව කැමති කරගන්න. ඔබේ හිත හදා ගන්නා වැඩපිළිවෙලට ඔබව කැමති කරගන්න. ඔබත් එක්ක කිවිසුම් ගත වෙන්න. ඔබත් එක්ක එකඟ වෙන්න. ඊට පස්සේ ඔබ කැමැත්තෙන්ම හිත හදා ගන්නා දේවල් විතරක් කරන්නට අදිෂ්ඨාන කරගන්න. හරිද? නමුත් හිත හදා ගන්නට ඔබට බැරි වෙලා තිබෙන්නේ ඒකට හේතු ගොඩක් තිබෙනවා. අපි ගමුකෝ කීපයක්. හැමදෙනාගේම අතේ දැන් තියෙනවනේ මේ ස්මාර්ට්ෆෝන් එක. හරිද? ස්මාර්ට්ෆෝන් එකෙන් අධිකව අන්තර්ජාලය භාවිතා කරනවා. ඔබ හිතන්නේ හිත හැදෙනවද හිත අවුල් වෙනවද? දැන් මේ වගේ ධර්මදේශනාවක් අහද්දී නම් හිත හැදෙනවා. හරිද?
නමුත් ධර්මදේශනා අසන්නටම ෆෝන් එකක් පාවිච්චි කරනව නෙවෙයිනේ. මේ අන්තර්ජාලයට ගියාට පස්සේ කොහේ ගිහිල්ලා කොහෙන් අතර වේද කියලා ඔබ දන්නවද? නැත්නම් මේක දන්නේවත් නැහැ. ෆෝන් එක අතර ගත්තේ වෙන දෙයකට, ෆෝන් එකෙන් ගියේ වෙන කොහෙටවත්. හරිද? එළව ගිහිල්ලා මෙල වෙනවා වගේ වැඩක් නැත්නම් මේක සිද්ධ වෙනවා. එතකොට අධිකව අන්තර්ජාලයේ භාවිතා කිරීම තුලත් මේ හිත පුදුම විදිහට අවුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් කේබල් රූපවාහිනිය ආවට පස්සේ මිනිස්සුන්ට මේ ජාත්‍යන්තර නාලිකාවන් පවා නරඹන්නට පහසුකම් ලැබුණානේ. ඒවා හොඳයි. නමුත් ඒවා හොඳයි වගේම ඒවයින් අපේ මානසික ලෝකයට වෙච්ච හානිය සුළුපටු නැහැ. එතකොට යම් කෙනෙක් අධිකව රූපවාහිනිය නරඹනවා නම් හරිද? අධික රූපවාහිනිය නරඹීමත් හිත අවුල් වෙන්නට හේතුවක්. ඒ කියන්නේ අපිට සතුට පිණිස කියලා තමයි, විවේකයේ පිණිස කියලා තමයි රූපවාහිනිය දාගන්නේ. නමුත් රූපවාහිනිය බලලා අන්තිමට රූපවාහිනිය ළඟින් නැගිටින්නේ හෙම්බත් වෙච්ච කෙනෙක්. මානසිකව හෙම්බත් වෙච්ච කෙනෙක් හැටියටයි. ඒ වගේම තවත් අපි මේ හිතන්නේ නැති පැත්තක් තියෙන, මේ හිත අවුල් වෙන්නට හේතු වෙන දේශපාලන චින්තනය. දැන් දේශපාලනය කරන අය නම් දේශපාලන චින්තනයට අනුව හිතන එක හිතන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ විෂය ඒක. නමුත් මේ පොදු සමාජයේ ජීවත් වෙන අපිත් දේශපාලන චින්තනයට අනුව කටයුතු කරන්න ගියොත් මොකද වෙන්නේ? නේද? කාගේවත් අපිට හොඳක් දකින්න, හොඳක් පේන්න සිද්ධ වෙන්නේ නැහැ. හරිද? හැමතිස්සෙම විවේචන, ගැටුම්, ඇද, පළුදු, දොස්මයි දකින්න. කොටිම අපි ගත්තොත් නිවසේ සැමියාගේ ಗುಣ දකින්නට බිරිඳට බැරි වෙනවා. බිරිඳගේ ಗುಣ දකින්නට සැමියාට බැරි වෙනවා. දෙමව්පියන්ගේ ಗುಣ දකින්නට දරුවන්ට බැරි වෙනවා. දරුවන්ගේ ಗುಣ දකින්න දෙමව්පියන්ටත් බැරි වෙනවා. ගුරුවරුන්ගේ ಗುಣ දකින්නට ගෝලයන්ට බැරි වෙනවා. ගෝලයන්ගේ ಗುಣ දකින්න ගුරුවරයාටත් බැරි වෙනවා. රැකියා ආයතනයක උනත් එහෙමයි. රැකියා ආයතනයේ තමන් සමග එකට සේවාව කරන ඒ සහෝදර සේවක සේවිකාවන් සමග යහපත් මිත්‍රත්වයක් පවත්වන්නට බැරි වෙනවා. මේ දේශපාලන චින්තනය නිසා. එතකොට මෙන්න මේ දේශපාලන චින්තනයෙන් අපි අත්මිදිලා ධර්ම චින්තනය ඇති කරගන්න ඕන. ධර්ම චින්තනයෙන් බැහැර වෙලා දේශපාලන චින්තනයට නෝ හිතන්න ගියොත් මොකද වෙන්නේ? ඔබ ගොඩාක් පව් රැස් කරගන්න, අකුසල් රැස් කරගන්න, කාගේවත් කිසිම හොඳක් ගුණයක් නොදකින්න කෙනෙක් බවට පත් වෙනවා. දැන්ටමත් ඒක සිද්ධ වෙලා. එතකොටත් හිත පුදුම විදිහට අවුල් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ අදහස් නොගැලපෙන අය ඇසුරු කරන්නට ලැබුණට පස්සෙත් මේ හිත පුදුම විදිහට අවුල් වෙනවා. අදහස් වශයෙන් පෑහීම මේ බුද්ධ ශාසනයේ ඉහළින්ම කතා කරන දෙයක්. එය හඳුන්වන මේ දිට්ඨි සාමඤ්ඤගතභාවය කියලා. අදහස් වශයෙන් සමාන බව අපේ මානසික සෞඛ්‍යයට 100%ක්ම වැදගත් කාරණයක්. නමුත් මේකත් ඇතැම් කෙනෙකුට නෑ. අදහස් වශයෙන් පරස්පර අය නොගැලපෙන අය තමයි ඇසුරු කරන්නට ලැබෙන්නේ, කොටිම තමන්ගේ නිවස තුල පවා. ඒ වගේම ආධ්‍යාත්මික නැඹුරුවක් නැතිකම. කොටින්ම ඇතැම් කෙනෙක් දිනපතා තෙරුවන් වන්දනා කිරීමවත් කරන්නේ. ඉඳ හිටවත් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්නේ. පොඩි භාවනාවක නිරත වෙන්නේ නැහැ. ඒතර මේ වගේවත් ආධ්‍යාත්මික නැඹුරුවක් නැතිකොට ඔබේ මානසික ලෝකයේ හැදේ කියලා ඔබ හිතනවද? අසංවර බව වෙන්න පුළුවන්. දුෂ්චරිතයන්ට තියෙන කැමැත්ත වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මත්ලෝලී බව, හෘදේ සාක්ෂියට පිටුපහ වැඩ කිරීම. මෙන්න මේ වගේ දේවල් නිසා, හරිද? මෙන්න මේ වගේ දේවල් වෙන්න ඔබේ ජීවිතයේ ඇතුළාන්තය, ඔබේ අභ්‍යන්තරික සාමය විනාශ වෙන්නට මේ කලින් කතා කරපු දේවල් හේතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිරතුරු මේ හිත කැළඹෙනවා, ආවේග ඇති වෙනවා, තරහෙන්ම ප්‍රතිචාර දක්වනවා, ගුණයක් දකින්නේ නැහැ, ගුණයක් පෙනෙන්නේ නැහැ. හරිද? ඇතැම් විට මේ වැස්සට අවුවට පවා නින්දා අපහාස කරන අය බවට පත් වෙනවා. පවතින තත්ත්වේ තේරුම් ගන්නෑ. අපි මේ ගත කරන සමය මානසික සාමයට හානි කරන පුදුම දේවල් සිද්ධ වෙන සමයක්. අපි ගත්තොත් විදුලි කප්පාදුව වෙන්න පුළුවන්, ජල කප්පාදුව. දැනුවත් නොකරම ඇතැම් විට ජලය කපනවා. ඔබ ජලය තැම්පත් කරගෙනත් නැහැ. හරිද? විදුලි කප්පාදුව ඇතැම් විට පැය භාගයක් කියලා පැයක් කියලා පැයකමාරක්. ඒතර මොකද වෙන්නේ? ඔබේ හිතේ තරහම ඇති වෙනවා. වෙළඳපොළට ගියත්, ගෑස් ගන්න ගියත් නේද? හැම තැනකින්ම වෙන්නේ ඔබේ මානසික ලෝකයේ අවුල් වෙන එකනේ. ඒතර ඔබට හිතෙයි. ඉතින් මේවා
දැක දැක අපි මේවා සාධාරණීකරණය කරගෙන හිත හදාගන්න කියලාද කියන්නේ? සාධාරණ අසාධාරණේ බලන්න එපා. මං කලින් ධර්ම දේශනාවකත් ඔබව දැනුවත් කළා. හිත හදාගන්න කෙනා බලලා තිබෙන්නේ සාධාරණද අසාධාරණද කියලා නෙමෙයි. මේකේ මගේ මානසික ලෝකේ අවුල් වෙනවද කියන එකයි. මානසික ලෝකේ අවුල් වෙන දේවල් පුළුවන් තරම් ඇසුරු නොකර ඉන්න, කතා නොකර ඉන්න. ඒ වගේ දේවල් සමග ඔබ එකතු නොවී ඉන්නට වග බලා ගන්න ඕනේ. මේක මේ තම තමන් හැදෙන ධර්මයක් නේ. සාධාරණයිද අසාධාරණයිද දැන් මේ බණ අහනකොට තේරෙනවා හාමුදුරුවෝ කියන කතාව හරි අසාධාරණයි නේ. ඒකයි මේ සාධාරණ අසාධාරණ කතා බල ඉන්න ගියොත් නම් කවදාවත් කිසිම කෙනෙකුට කිසිම යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ මේ සාධාරණයට අනුව නෙවෙයි. අනිත් පැත්තට. ඒක නිසා ඔබ දිනපතා පුරුද්දක් හැටියට පුරුදු පුහුණු කරගන්න නිහඬ බව, සංසුන් බව, ඇතුළාන්ත සාමය. එහෙනම් මේ නිහඬ සංසුන් බව ඇතුළාන්ත සාමය ඇති කරගන්නේ කොහොමද? මේකට තියෙන හොඳම අභ්‍යාසය තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාවෙන් පුදුම විදිහට ඔබේ ජීවිතයේ ඇතුළාන්තය සාමයට සමතයකට පත් කරගන්නට පුදුම පිටුවහලක් ලැබෙනවා. හරිද? එතකොට මේ ඇතුළාන්ත සාමය ඇති කර ගැනීමේදී ඔබට උපකාරී වෙන මේ වචන කීපයක් මම ඔබට කියලා දෙන්නම්. මෙන්න මේ වචන 10 මතක තියාගන්නකෝ. අංක 1 නිහඬ අවධානය. අංක 2 ඉවසීම. අංක 3 අරමුණ වෙනස් නොකිරීම. අංක 4 පහුරු නොගෑම. අංක 5 අරමුණ පාලනය නොකිරීම. අංක 6 හදිස්සි නොවීම. අංක 7 කලබල නොවීම. අංක 8 මේ තිබෙන දේ මේ විදිහටම තියෙන එක හොඳයි. අංක 9 ශරීරයේ වෙත අවධානය. අංක 10 හුස්ම වෙත අවධානය. හරිද? ආනාපාන සතිය කරන්නට කලින් ඔබ මෙන්න මේ උපදෙස් 10 පිළිපදින්න. කොහොමද පිළිපදින්නේ? ඔබ මුලින්ම කරන්නට ඕනේ නිහඬ අවධානය යොමු කරන එකයි. කොහොමද දැන් ආනාපාන සති භාවනාවේදී ඔබ දෙනෙත් පියා ගන්නවනේ. ආනාපාන සති භාවනාව කරන්නෙම වාඩි වෙලානේ. කය ඍජු කරගෙනනේ. ඒතර කය ඍජු කරගෙන දෙනෙත් පියාගෙන ඔබ නිහඬ අවධානයෙන් ඉන්න. බාහිර ශබ්ද වෙත ඔබ අවධානය යොමු කරන්න. ඕනම දෙයක් ඕනම විදිහකට ඇහිච්ච දෙයක්. ඔබ ඒ ශබ්ද ඔබේ දෙයක් බවට පත් කරගන්න එපා. තියෙන ශබ්ද තියෙන තැන්වලම තියෙන්න දෙන්න. නිහඬ අවධානය විතරක් ඇති කරගන්න. ඒ ශබ්ද වලින් ඔබ අවුල් නොවෙනවා නේද කියලා ඔබ දැනගන්න. බාහිර ශබ්ද වලින් ඔබ අවුල් වෙනවා නම් ඔබට මේක කරගෙන යන්න බෑ. මුලින්ම නිහඬ අවධානය. ඊට පස්සේ හිතන්න ඔබ දෙවන පියවර මම ඉවසනවා. ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා කියලා හිතන්න. තුන්වන පියවර අරමුණ වෙනස් කරන්න එපා. වාඩි වෙලා ඉන්න විදිය වෙනස් කරන්න එපා. කල්පනා කරන පිළිවෙල වෙනස් කරන්න එපා. ඔබ ඔය කරගෙන යන අභ්‍යාසයේ ඒ විදිහටම කරගෙන යන්න. අංක 4 අරමුණ පහුරු ගන්න එපා. හරිද? ඒ කියන්නේ මේක භාවනාවක්ද? මේක මොකද්ද? ඇතුළාන්ත විවේචනයට යන්න එපා. අරමුණ පහුරු නොගා භාවනාව වෙන විදිහට වෙන්න දෙන්න. අංක 5 අරමුණ පාලනය කරන්නත් එපා. ඒ කියන්නේ ඔබ අනදෙන නිර්ධාරියෙක් බවට පත් වෙන්න එපා. හිත වැඩෙන විදිහට වැඩෙන්න දෙන්න. තේනවද? අංක 6 හදිස්සි වෙන්න එපා. ඒක වැදගත්ම එකක්. හදිස්සි වෙන්න එපා. මට හදිස්සියක් නැහැ. මට හදිස්සියක් නැහැ. මට හදිස්සියක් නැහැ. මට හදිස්සියක් නැහැ කියලා හිතන්න. අංක 7 කලබල වෙන්නත් එපා. මට කලබලයක් නැහැ. මට කලබලයක් නැහැ. මට කලබලයක් නැහැ. අංක 8 ඔබ හිතන්න මේ විදිය හොඳයි. මේම හොඳයි. මෙහෙම හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. එහෙම හිතන්න. හරිද? අංක 9 ඔබේ ශරීරයට දැන් ඔබ අවධානය යොමු කරන්නට ඕනේ. දැන් මීට පෙර කලේ ඔබ නිහඬ අවධානයෙන් පරිසරයේ පිළිබඳව අවබෝධ කරගත්තා. වටපිටාව ගැන අවබෝධ කරගත්තා. ඒ වයින් ඔබ නොසැලෙන නොකලමෙන කෙනෙක් බවට පත් වුණා. දැන් ඔබ සිහිය පිහිටවනවා ඔබේ ශරීරයේ වෙත. හිස් මුදුන, නලල් තලය, S2, කන් දෙක, නාසය, මුඛය, මුහුණ, ඔබේ බෙල්ල ප්‍රදේශය,
වම් උරහිස, දකුණු උරහිස, වම් අත, දකුණු අත. ඔබේ උඩුකය, ඔබේ යටිකය, පාද පිහිට ඇති ආකාරය, අත් දෙක, කකුල් දෙක තියෙන විදිහට තිබ්බදෙන් වෙනස් කරන්න ඕනේ නෑ. තියෙන ඕනම තැනක තිබ්බදෙන් ඔබ කරන්නේ හිත හදන එක මිසක් ඇඟ හදන එක නෙමෙයි. ශරීරයේ ඍජුයි, කෙලින් පිහිටලා තිබෙනවා. දැන් ඔබ ශරීරයේ වෙත අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් ඔබ කරන්නේ හුස්ම වෙත අවධානය යොමු කරන එකයි. හුස්ම වෙත අවධානය යොමු කිරීමේදී ඇතැම් කෙනෙකුට හුස්ම තේරුම් ගන්නවත් අපහසුයි. හුස්ම ඉහළ පහළ යනවද කියන එකවත් ප්‍රකට නැහැ. මම ඔබට මෙම භාවනාව කිරීමේදී උපක්‍රමයක් කියලා දෙන්නම්. ඒ තමයි හුස්ම වාර මුලින්ම ගණන් කරන්න. ආස්වාස ප්‍රස්වාස කියලා අපි සාමාන්‍යයෙන් කරන්නේ. මොකද මේක අපි අමතුවෙන් කරවන්නට ඕනේ නැහැ. ඉපදිච්ච දවසේ ඉඳලා මේ ශරීරය දන්නවා ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යන්න ඕනේ කොහොමද කියලා. දැන් ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා ආස්වාස ප්‍රස්වාස කරාට මේ ගැන සිහිය පිහිටගෙන නැහැනේ. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස අරගෙත්ත දවස මතකද? භාවනා කරපු දවසක් කරනකොට. හරිද? දැන් ඔබ කරන්නේ හුස්ම වාර පිළිබඳව ඔබ සිහියෙන් ඉන්නවා. ඒකෙත් තමයි අර ගණන් කරන සාත්තරය අපිට වැදගත් වෙන්නේ. අපි ගමුකෝ එකේ ඉඳන් 30ට. ඔන්න අපි ගණන් හදා ගන්නවා. ඔන්න ආස්වාස 1යි. ඊට පස්සේ ප්‍රස්වාස 2යි. ආයිමත් ආස්වාස 3යි. ප්‍රස්වාස 4යි. ආස්වාස 5යි. ප්‍රස්වාස 6යි. එතකොට හුස්ම වාර ඉහළ පහළ යද්දී ඔබ කරන්නේ ඒක ගණන් හදලා තියා ගන්නවා. අපි හිතමු එකේ ඉඳන් 30 වෙනකම්. 50 වෙනකම් වුණත් කම නැහැ. ඊට වඩා අඩු වුණත් කමක් නැහැ. 15ක් 20ක් වගේ. එතකොට ඔබට හුස්ම වාර පිළිබඳව මේ ගණන් හදලා තියාගන්නකොට මේක මේ ගණිත ක්‍රමයක් නෙමෙයි. ඔබට ගණන් හැදීම නවත්තලා හුස්ම ඉහළ පහළ වැටෙන ආකාරය දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. හුස්ම ඉහළ යන්නේ කොහොමද? හුස්ම පහළට වැටෙන්නේ කොහොමද? හරිද? එතකොට මේ ආස්වාස ප්‍රස්වාස වල රිද්මය ඔබ ස්වභාවිකව දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක හරියට රූපවාහිනී ඉදිරියේ වාඩි වෙලා ඔබ වැඩසටහනක් නරඹනවා වගේ. ඔබ රූපවාහිනී ඉදිරියේ වාඩි වෙලා වැඩසටහනක් නරඹනකොට ඔබ අධ්‍යක්ෂණය කරන්නේ නැහැ, නිෂ්පාදනය කරන්නේ නැහැ, ඔබ රංගපාන්නෙත් නැහැනේ. ඔබ ඒක නරඹන කෙනා විතරයි. ආනාපාන සතියේදීත් ඔබ කරන්නට ඕනේ හුස්ම පාලනය කරන එක නෙමෙයි. හුස්ම අධ්‍යක්ෂණය කරන එක නෙමෙයි. හුස්ම නිෂ්පාදනය කරන එක නෙමෙයි. ඒ හැම එකක්ම ස්වභාවිකව සිද්ධ වෙනවා. රූපවාහිනී වැඩසටහන වගේ. ඔබ කරන්නේ ආස්වාස ප්‍රස්වාස නරඹන එක විතරයි. ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යන ආකාරය ඔබ නරඹද්දී ඔබට ලොකු සැනසීමක් දැනේ. හැබැයි මේක එකපාරට ඇති වෙන්නේ නැහැ. මේක ක්‍රමානුකූලව පුහුණු වෙන්න ඕනේ. ඒක නිසා මම අර ඔබට දුන්නන උපදේශ මාලාවක්, ඒ උපදේශ මාලාව නැවතත් මේ ඔබ ඒ උපදේශ මාලාවට අවධානය යොමු කරන්න. නැවතත් මේ වීඩියෝ එකේ ඔබ රිවර්ස් ගිහිල්ලා බලන්න මොනවද ස්වාමීන් වහන්සේ අපිට ලබා දීපු උපදේශ කියලා. ඒ උපදේශ වලට අනු ආනාපාන සතිය කළොත් එහෙම ඔබට ලොකු අභ්‍යන්තරික සාමයක් ඇති කරගන්නට ඒ උපදේශ හේතු වෙනවා. එතකොට මේ හිත තැම්පත් කරගත්තට පස්සේ, හිත එකඟ කරගත්තට පස්සේ ඔබේ ඇතුළාන්තය නොකැළඹෙනකොට, අභ්‍යන්තරික සාමය ඇති වෙනකොට ඔබට මොනවද ලැබෙන ආනිසංස? මම මෙහිදී ඔබට මේ ඇතුළාන්ත සාමය, හරිද, මේ සමාධිය ඇති කර ගැනීමේදී ඔබට ලැබෙන ආනිසංස 17ක් පිළිබඳව කියලා දෙනවා. අංක 1. කායික අසහනකාරී බව පහව යනවා. හරිද? කොටින්ම මේ කායික දැවිලි තැවිලි ගතිය පවා නැති වෙනවා. මේ කායිකව ඇති වෙනවා මේ කය අපිට ඔරොත්තු දෙන්නේ කයේ නිකන් අසාමාන්‍ය මේ අසහනකාරී බවක් ඇතැම් විට ඇති වෙනවා. ඒ කායිකව ඇති වෙන අසහනකාරී බව, කායිකව ඇති වෙන මේ අසාමාන්‍ය බර තේනවද? මේක දුරු වෙලා ඔබේ කායික ස්වභාවය තුළ යම්කිසි මේ සහන් සුවයක් ඇති කරගන්නට
මෙම ආනාපානසති භාවනාව වෙනත් භාවනාවක් වෙන්න පුළුවන්. ඇතුළාන්ත නොකැළඹීම හේතු වෙනවා. ඒක පළමු ආනිසංසය. කාරණාංක 2. මානසික ආතතිය දුරු වෙනවා. මානසික ආතතිය දුරු කර ගැනීමට බොහෝ සේන උපකාරී වෙන දෙයක් තමයි මේ ඇතුළාන්ත නොකැළඹෙන බව. බෙහෙත් පෙතිවලට, සිරප් වලට, මේ වෙනයම් කසාය වර්ගවලට, ඇතැම් විට ව්‍යායාම වලටවත් කරගන්න බැරි දේ භාවනාවට කරලා දෙන්න පුළුවන්. බෙහෙත් නොබීම එන්නත් නොගෙනම ඔබ සුවපත් කරනවා භාවනාව තුළින්. එහෙනම් මානසික ආතතිය දුරු කරගන්නට මේක හේතුවක් වෙනවා. දෙවන ආනිසංසය. තුන්වන ආනිසංසය තමයි අභ්‍යන්තරික සාමය ඇති කර ගැනීමේදී ඔබේ මානසික ලෝකය නිරවුල් වෙනවා. කරන කටයුතු වලට මේ ફોකස් වෙලා ඔබට කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මනස නිරවුල් වෙන්නට භාවනාව හේතු වෙනවා. කාරණාංක 4. ඔබේ චින්තන ශක්තිය ඉහළ යනවා. සිතීමේ ශක්තිය, සිතීමේ ධාරිතාව ඉහළ යනවා. අභ්‍යන්තරික සාමය පුරුදු පුහුණු කර ගැනීමේදී. අංක 5. දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. දැන් ඒ කියන්නේ ක්ෂණික කෝපය ඇති වෙනවා නම් කවුරු ඔබට ඇවිල්ලා බනිනවා. ඔබ විවේචනය කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කොහොමද කරන්නේ? උත්තර බඳිනව නේද? එයි මම මොකද්ද කරපු වරද? මගෙන් අහගන්න එපා කියලා අපි කියනවනේ. දැන් එහෙම කලබල වෙන්නේ නැහැ. දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා ඇතුළාන්තයේ කැළඹිලා නැත්තම්. ඇතුළාන්තයේ කැළඹෙනවා නම් පුංචි දෙයක් ඇති ලොකු දෙයක් ඕනේ නැහැ. රණ්ඩු සරුවල් පවා හට ගන්න පුළුවන්. ඒක නිසා දරා ගැනීමේ හැකියාව වඩා වර්ධනය වෙනවා. එතකොට ආනිසංස අංක 6 තීරණ ගැනීමේ කුසලතාවය ඉහළ යනවා. ඔබට නිවැරදිව නිසි තීරණය ගැනීමේ හැකියාව ලැබෙනවා භාවනාවක් පුරුදු කර ගැනීමේදී. කාරණාංක 7 ඔබේ මහත්මා බව. හරිද? ඔබ කවුද යන බව ඔබට මතක් කරලා දීලා ඔබේ මහත්මා බව, ඔබේ ස්වයං විනය ඇති වෙන්නට මේම අභ්‍යන්තරික සාමය හේතු වෙනවා. කාරණාංක 8 ඔබේ නිර්මාණශීලී බව ඉහළ යනවා. කාරණාංක 9 කෝටිසෝල් මට්ටම සමතුලිත වෙනවා. කුමක්ද මේ කෝටිසෝල් කියලා කියන්නේ? කෝටිසෝල් කියලා කියන්නේ මේ මානසිකව ඇති වෙන හෝමෝන් විශේෂයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබේ මනෝභාවය, ඔබේ මොටිවේෂන් එක, ඒ වගේම ඔබට තියෙන මේ අනිසි බිය පාලනය කරලා මොළය හා සම්බන්ධව ක්‍රියා කිරීමේදී, ගනුදෙනු කිරීමේදී ඔබව සමබර කෙනෙක් බවට පත් කරනවා. ඒක සිද්ධ වෙන්නේ කෝටිසෝල් කියන හෝමෝන් එකෙන්. එතකොට භාවනාවක් පුරුදු කිරීමේදී, අභ්‍යන්තරික සාමය පුහුණු කිරීමේදී ඔබට කෝටිසෝල් මට්ටම සමතුලිතතාවයට පත් කරගන්නට මේක හොඳ උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙමේ, මේ ඇල්සයිමර් වැනි දරුණු මානසික රෝග පවා නැති කරගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා මේ අභ්‍යන්තරික සාමය. දිනපතා ඔබ පුරුදු කරන භාවනාවක් අධ්‍යයනය කරගෙන දිගට මේක ඉදිරියටම අඛණ්ඩව පවත්වාගෙන යාම. ඒ වගේම අංක 11 සහජ චින්තනය ඇති වෙනවා. ඔබම අලුතෙන් යමක් හිතලා ඔබ සංකල්පධාරී බවට පත් වෙනවා. මේ ලෝකේ සංකල්පධාරී නඩුයිනේ. අනුන් කියන පදයට නටන ඇරනකොට Tamanම හිතලා යමක් කරන්නට පෙළඹෙන අය අඩුයිනේ. ඔබ සහජ චින්තන හැකියාව ඇති කෙනෙක් බවට පත් වෙනවා දිනපතා භාවනාවක් පුරුදු කරගන්නවා නම්. ඒ විතරක් නෙමේ අංක 12 භාවනා කිරීමේ ලැබෙන අනුසස් අංක 12 අනතුරු කල්තිය හඳුනා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ජීවිතේට අනතුරක් සිද්ධ වෙනවා නම් ඔබට කල්තියා මේක මොකක් හරි මේ විශ්ව බලවේගයක් කියලා එකපාරටම ඒක විග්‍රහ කරන්න අපහසුයි. කොහොම වුණත් අනතුරක් කල්තියා හඳුනා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. හරිද? කාරණාංක 13 මිනිස්සුන්ව හඳුනා ගන්නට මානසික ඉව ලැබෙනවා. ඒක අපිට ටිකක් දුෂ්කරම එකක් නේ. නමුත් ඔබ වටා ඉන්න මිනිස්සු කපටි අයද, අයත් ප්‍රයෝජන ගන්න අයද, අවස්ථාවාදීන්ද, ඔබට අවංකවම කැප වෙලා පිහිට වෙන අයද, මේ සත්‍යවාදී අයද, ඔබ රවට්ටන අයද, ඔබට මිනිස්සුන්ව තේරුම් ගැනීමේ ස්වභාවික ඉව ඇති වෙනවා බණ භාවනාවක් දිගින් දිගටම පුරුදු කර ගැනීමේදී.
කාරණාංක 14 අර්බුද අවම කරගන්නට ලොකුම හේතුවක් වෙනවා මේ භාවනාවක් පුරුදු කිරීම නොයසේනම් අතුලාන්ත සාමය හුරු පුරුදු කර ගැනීම. ආනිසංසාංක 15 අන් අයට ඇහුම්කන් දීමේ හැකියාව වර්ධනය වෙනවා. ගොඩක් දෙනෙක් තුල නැති එකක්. ගොඩක් දෙනෙක් දන්නේ Taman කතා කරන එක විතරයි. මම අදහස් දැක්වුවා නම් ඇති. නමුත් ඔබ දන්නවද තව කෙනෙක් කියන එකක් ඔබට අහගෙන ඉන්න පුළුවන් නම් ඔබ ගොඩක් ශක්තිමත් කෙනෙක්. මුලින්ම කරන්න ඕන අදහස් දක්වන එක නෙමෙයි. අන් අය පවසන දේ අහගෙන ඉන්න එක කරන්න ඕන. මේ කුසලතාවය බුදුරජාණන් වහන්සේලා තුළ තිබ්බා. පසේ බුදුරජාණන් වහන්සේලා තුළ තිබ්බා. මහරහතන් වහන්සේලා තුළ තිබ්බා. ඔබට මතක ඇති ආලවක භවනේ භාගතුන් වහන්සේ ගිහිල්ලා වැඩ ඉන්නකොට ආලවකව দমনය කරන්න වැඩි ආලවක බුදුරජාණන් වහන්සේ මුලින්ම දැකලා සතුටු වුණාද? තර්ජනය කළා. එළියට බහින්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒක සාවධානව ඇහුම්කන් දුන්නා. ආලවකට පෙන්නුවා ආලවකගේ වචනේ අහනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආලවකගේ භවනෙන් එළියට වැඩම කළා. ආලවකට හිතුණා හරි. මෙයා මං කියන දෙයට එකඟ වුණා. මට බය වුණා. හරි මං ගණන්නම් පාඩමක්. ආපහු ඇතුළට යනු කිව්වා. බුදුරජාණන් වහන්සේ ආපහු ඇතුළට වැඩම කළා. ආපහු එළියට එනු කිව්වා. ආයෙ එළියට වැඩම කළා. ආපහු ඇතුළට යනු කිව්වා. ඇතුළට වැඩම කළා. මේ විදිහට මේ 3 වතාවක් එන්නයි කියලා අනකරද බුදුරජාණන් වහන්සේ ඒක කළා. ඒතර මුලින්ම බුදුරජාණන් වහන්සේ ආලවකව දිනාගත්ත ක්‍රමේ. ඒ ආලවකව දිනාගත්තේ ආලවකට ඇහුම්කන් දීපු නිසානේ. එහෙනම් ඔබ පවා මුලින්ම කරන්න ඕන ඔබ අදහස් දක්වනට වඩා අන් අයගේ අදහස් ඔබ අහගෙන ඉන්න. කපටිකමට නෙමෙයි, වංචාවට නෙමෙයි, කෙනෙක් මුලා කරන්න නෙමෙයි. තව කෙනෙක් කියන දේ අහගෙන ඉන්න පුළුවන් එක ගොඩක් වටිනවනේ. දැන් වෛද්‍යවරයෙක් වෙත රෝගියා ගියාට පස්සේ මුලින්ම වෛද්‍යවරයා කරන්නේ රෝගියා කියන දේ අහගෙන ඉන්නවා. ඇහුම්කන් දෙනවා. නේද? දැන් ගුරුවරයෙක් වුණත් ඉගෙනීමේදී ඉගෙන ගන්න ඕන ලොකුම පාඩම තමයි Tamanගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. ප්‍රශ්න කරවන්න ඕනේ. ප්‍රශ්න කරවීම තුළ අන් අයගේ අදහස් ලබා ගැනීම තුළ අපිට කරන දේ නිර්වුල්ව නිවැරදිව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ධර්මදේශනාවලදී බොහෝ ස්වාමීන් වහන්සේලා භාවිතා කරන උපක්‍රමයක් තමයි බණ අහන අයව ප්‍රශ්න කරනවා. අපහසුතාවයට පත් කරවන්න නෙමෙයි. තේනවද? ප්‍රශ්න කරවීම තුළ තමයි විමසුන් නොවන අවදි වෙන්නේ. එහෙනම් විමසුන් නොවන අවදි කරන්න නම් අපිට අන් අය කියන දේ අහගෙන ඉන්නට සිද්ධ වෙනවා. ඒක Tamanටත් යහපත පිණිස පවතිනවා. අන් අයටත් යහපත පිණිස පවතිනවා. ඒ වගේම කාරණාංක 16 අන් අයගේ ගෞරවයට වගේම ආදරයට පාත්‍ර වෙනවා. හිත තැම්පත් කරගෙන ඉන්න කෙනා. ඒ කියන්නේ දැන් කතාව සීමා සහිත නම් කැඩිච්ච වචන පිට වෙන්නේ නැත්තම් වචනකින්වත් කාගවත් හිතක් රිද්දන්නේ නැත්තම් එහෙම කෙනෙකුට කවුද අකමැති? සත්තු පවා කැමතිනේ නේද? එතකොට මේ අභ්‍යන්තරික සාමය සමාධි භාවනාවක් හුරු පුරුදු කරගන්න කෙනෙක් තුළ පිහිටනවා. ගෞරවනීය බවක් ඇති වෙනවා. හරිද? අන් අයගේ ආදරයට පාත්‍ර වෙනවා. මෙන්න මේවා ඔබ සිද්ධ කරන්න. හරිද? කාරණාංක 17 ඔබට ඔබ කවුද යන්න තේරුම් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක වැදගත්ම දෙයක්. ඔබට පුළුවන් නම් දෙනෙත් පියාගෙන යම්කිසි කුසල අරමුණක් නුවණින් හිතන්න, නුවණින් විමසන්න. ඔබට ඔබ පිළිබඳව ලොකු ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් ඇති කරගන්නට මේක ප්‍රධානම හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් අද දවසේදී ඔබව දැනුවත් කළේ මේ අභ්‍යන්තරික සාමය ඇති කරගන්නට උපකාරී වෙන කාරණා කීපයකින්. මම නැවතත් කියන්නම් අභ්‍යන්තරික සාමය ඇති කර ගැනීමේදී ඔබට ලැබෙන ඒ ආනිසංස පිළිබඳව අංක 1 කායික අසහනකාරී බව පහව යනවා. අංක 2 මානසික ආතතිය නැති වෙනවා. අංක 3 ඔබේ මානසික ලෝකය නිරවුල් වෙනවා. අංක 4 චින්තන ශක්තිය ඉහළ යනවා. අංක 5 දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. අංක 6 තීරණ ගැනීමේ කුසලතාවය ඇති වෙනවා. අංක 7 මහත්මා බව ස්වයං විනයක් ඔබ තුල ඇති වෙනවා. අංක 8 නිර්මාණශීලී බව ඉහළ යනවා. අංක 9 ඔබේ කෝටිසෝල් මට්ටම සමතුලිත වෙනවා. කෝටිසෝල් කියන එක මම ඔබට කියලා දුන්නා.
ඒ වගේම කාරණාංක 10 ඇල්සයිමර් වැනි දරුණු මානසික රෝග දුරු කර ගන්නට භාවනාව හේතු වෙනවා. කාරණාංක 11 සහජ චින්තනය ඉහළ යනවා. අංක 12 අනතුරු කල්තියා හඳුනා ගැනීමේ කුසලතාවය ලැබෙනවා. අංක 13 මිනිසුන් හඳුනා ගැනීමේ මානසික ඉව ඔබ තුල පිහිටනවා. අංක 14 අරුබුද අවම කර ගන්නට භාවනාව ලොකු පිටුවහලක් වෙනවා. අංක 15 අන් අයට සාවධානව ඇහුම්කන් දීමේ හැකියාව වඩාත් වර්ධනය වෙනවා. අංක 16 අන් අයගේ ගෞරවයට වගේම ආදරයට පාත්‍ර වෙනවා. කාරණාංක 17 ඔබට ඔබ කවුද යන වග තේරුම් ගන්නට භාවනාව උපකාරී වෙනවා. එතකොට මේ භාවනාව දිගින් දිගට ඔබ කරගෙන යනකොට ඔබට මේ ආනිසංස ලැබෙනවා. මේ ආනිසංස ලැබේවා කියලා හිතලා භාවනා කරනව නෙමෙයි. ඒක ඔබට ලැබෙන බෝනස් එකක්. හරිද? ඒ කියන්නේ දිනපතා රැකියාවට යනකොට මාසයේ අවසානයේ වැටුපටම එල්ලලා ඔබට ලැබෙන දිරි දීමනාවක්. හරිද? ඒ වගේ මාසිකව හැමදාම රැකියාවට පැමිණීමේ දීමනාවක් ලැබෙනවා. එතකොට මේවා ලැබෙන්නේ මේ බෝනස් එකක් හැටියටනේ. ඒතර භාවනා කරන කෙනාට ලැබෙන බෝනස් ටික තමයි මම මේ කරුණු 17කට කැටි කරලා ඔබ වෙත ගෙන එන්න ලැබුවේ. එතකොට මම අර මුලින්ම තවත් ටිකක් කියලා දෙන්න ඕනේ. ආනාපාන සති භාවනාව පුරුදු කර ගැනීමේදී අර කලින් කිව්ව කාරණා ටික මතක තියාගන්න. මොනවද? නිහඬ අවධානය. නිහඬ අවධානයට හිත යොමු කරන්න. දෙනෙත් වසහාගෙන බාහිර ලෝකයෙන් ඇතිවෙන ශබ්ද ඔබ සාවධානව අහගෙන ඉන්න, කලබල වෙන්න එපා. ඒ තමයි නිහඬ අවධානයේ හැටියට හැඳින්වෙන්නේ. ඒ වගේම ඔබ ඉවසන්න. ඉවසනවා කියන එක ගොඩක් දුරට අපිට නැතිම එකක්. නැතිම එකක්. හරිද? භාවනාවකදී නම් අනිවාර්යයෙන්ම අපි තුල ඇති කරගත යුතු ගුණාංගයක් තමයි ඉවසනවා. 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 ඉවසීම ගොඩක් වැදගත්. අංක 3 අරමුණ වෙනස් කරන්න ඕනේ. අපි හිත දියුණු කරන්නට යම්කිසි අරමුණක හිත පිහිටෙවුවා නම් අරමුණෙන් අරමුණ හිත වෙනස් කරන්න බෑ. දැන් ඇතැම්මට තියෙන අරුබුදයක් තමයි උන් ආනාපාන සතිය කරන්න පටන් ගන්නවා. දැන් කලබල වැඩිින් ඉවසන්නේ නෑනේ. ඊට පස්සේ බුද්ධානුස්සතිය හිතනවා. බුදු ගුණ තුළ හිත පිහිටන්නෙත් නෑ. ඔන්න මෛත්‍රියට යනවා හිත. ඊට පස්සේ මොනවද හිතලා නැගිටිනවා. බෑ මේක කරන්න කියලා. ඔය අතර මැස්සෙක් හරි කන ළඟින් ඇවිල්ලා කුම් කුම් ගාලා යනවා. ඒතර භාවනාව කඩා කප්පල් වෙනවා. ඇතැම් විට නැති ද්වේෂයක් ඇති වෙනවා. ඒක බාහිර ශබ්දයක් හරියනවා. ඒ හැම අසහනයක්ම සිද්ධ වෙන්නේ ඉවසීම නැති නිසා. ඒ නිසා ඉවසන කෙනෙක් වෙන්න. හරිද? ඒ වගේම මේ අරමුණ වෙනස් කරන්න එපා. හරිද? අරමුණ වෙනස් නොකොට ඒ කුසල් වඩන්නට ගත්ත අරමුණ තුලම ඉන්න. ඒ වගේම අරමුණ පහුරු ගන්න එපා කියලා මම ඔබට උපදේශ දුන්නානේ. කින් අදහස් කරන්නේ අරමුණ සැක කරන්න එපා. කුසලයේ වඩන්නට ඔබ මානසිකව කරන අභ්‍යාසය සැක කරන්න එපා. ඔබ දහම් දැනුමක් ඇති කරගෙන මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයට අනුවනේ මේක පුහුණු කරන්නේ. එහෙනම් සැක කරන්න දෙයක් නැහැ. සැකේ කියන එක ධර්මයේ තුල තියෙන දෙයක් නෙමෙයි. ඔබ තුල තියෙන දෙයක් හැටියට ඔබ ඒක තේරුම් ගන්න. ඒ වගේම අරමුණ පාලනය කරන්න එපා. හරිද? ඔබ අරමුණේ පාලකයා බවට පත් වෙන්න එපා. භාවනා අරමුණ කුසලයක් නම් ආය අමුතුවෙන් පාලනය කරන්න දෙයක් නැහැ. හිත තුලින් ඒක ක්‍රමානුකූලව ධර්මතාවයක් හැටියටම සකස් වෙයි. හරිද? හදිස්සි වෙන්න එපා. ඒකත් වැදගත්ම දෙයක්. කෝ තාම හිත එකඟ වුන්නේ නැහනේ. කෝ මම පටන් ගත්ත තැනමනේ. හදිස්සි වෙන්න එපා. ඒ වගේම කලබල වෙන්නත් එපා. කලබලයක් ඇති කරගන්න එපා. කලබල නොවීම භාවනාවේදී හරීම වැදගත්ම කාරණයක්. හරිද? අංක 8 ලස්සන කාරණයක්. මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. දැන් මෙහි නරකයි නන්නේ අපි මේ ඉන්න ඉරියව්ව නරකයි නම් අත් දෙක කකුල් දෙක පිහිටලා තිය ආකාරය නරකයි නම් භාවනා කරන අරමුණ නරකයි නන්නේ අපිට මේක කරගන්න යන්න බැරි. එහෙම නෙමෙයි. ඔබ හිතනවා මේ හොඳයි. මේ හොඳයි. මෙහෙම හොඳයි. මෙහෙම හොඳයි. මේ විදිය හොඳයි. එහෙම තමයි භාවනාව කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ශරීරයේ වෙත අවධානය යොමු කරනවා. හිස් මුදුනේ සිට යටිපතුල් දක්වා. යටිපතුල් වල සිට හිස් මුදුන දක්වා කීප අවස්ථාවක් ඔබ ශරීරයේ වෙත අවධානය යොමු කරනවා. ඒතර ඔබ මේ වන විට කය ඍජු කරගෙන භාවනාවට සුදුසු පසුබිම සකස් කරගෙන ඉන්නේ. කාරණාංක 10 දැන් ඔබ හුස්ම වෙත අවධානය යොමු කරනවා.
දැන් ඒතකොට බලන්න හුස්ම වෙත අවධානය යොමු කිරීමේදී පියවර 9ක් මම ඔබට කියලා දුන්නානේ. ඒ පියවර 9න්ම කලේ කුමක්ද? තරංගයට කලින් ක්‍රීඩා පිටිය සකස් කරපු එක. තරංගයක් ගහන්න කලින් ක්‍රීඩා පිටිය සකස් කරන්න එපා. ඊට පස්සේ තරංගේ ගහන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ භාවනාව කරන්න කලින් භාවනාවට සුදුසු මානසික පරිසරය සකස් කරගෙන ඉන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් භාවනාවට යෝග්‍ය මානසික පරිසරය සකස් කරගන්න කලින් භාවනාව කරගන්න හදනවා. ඉතින් මේක කරගන්න බෑ. සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ උපදෙස් පිළිපදින්න අද දවසේදී මම ඔබව මෙම දේශනාවෙන් දැනුවත් කළේ ඇතුළාන්ත සාමය inner peace කියන කාරණේ ඇති කරගන්නේ කොහොමද යන වග. ඉතින් මම මුලින්ම ඔබව දැනුවත් කළා භාගතුන් වහන්සේ දේශනා කළා සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියලා. මහණෙනි හිත එකඟ කරගන්න. හිත එකඟ කරගත්තට පස්සේ ජීවිතේ ඇතුළාන්තයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හිත එකඟ කරගත්ත කෙනෙකුට ජීවිතයේ යථාර්ථය නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අද විශේෂයෙන්ම කලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවත් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවත් නෙවෙයි. ඇතුළාන්ත සාමය ඇති කර ගැනීමේ මූලික පසුබිම සකස් කරගන්නේ කොහොමද සහ ඉන් ලැබෙන ආනිසංසයන් පිළිබඳවයි. මෙතෙක් වේලා මෙම දෙසුම ශ්‍රවණයෙන්ලත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයේ ඔබ හැමදෙනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති කරගෙන ප්‍රඥා ලෝකයේ උපදවා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම මෙම දේශනාව ශ්‍රවණය කරපු සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ මහෝපකාරී වෙත්වා කියලා හැමට සෙත්පත ආශිර්වාද කරනවා. ඔබ මෙසේ ශ්‍රවණය කරන්නට යෙදුනේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ තවත් ධර්මානුශාසනාවක්. මෙතෙක් වේලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයන් ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පවතිවා. පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ගරුතර පූජනීය වන්දනීය සමස්ත මහා සංඝරත්නයටත් ලක්ඛණ්ඩ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ගයන් දුෂ්‍යන්ත මහත්මයාටත් පොදුවේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මෙම උත්තම කුසලය සිත නිවා ගන්නටම නිවි සැනසෙන්නටම පාරමිතාවක්ම වෙත්වා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඔබ සිළු දෙනාටම තෙරුවන් සරණයි. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි, ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ
සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.